අද 2020 ජූනි 27 සෙනසුරාදා සිරස්තල මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළව අත්අඩංගුවටගත් පොලිස් නිලධාරීන් සතුව රුපියල් කෝටි 3ක් මිනීමැරුම් වලට සම්බන්ධයි පරීක්ෂණ. වෙඩි තැබීම් සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. හරින් ප්‍රනාන්දු අගරදුගුරුට වැඳ ආචාර කරයි. 2011 ලෝක කුසලාන පාවාදීම් චෝදනාව සම්බන්ධයෙන් අරවින්දගෙන් ප්‍රශ්න කරන්න යයි. ICCයෙන් මහින්දානන්දට දුරකථන ඇමතුමක්. මට ඊයේ රාත්‍රී කතා කරා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ. කොවිඩ් හේතුවෙන් අමරිකානු ජාතිය බරපතල අර්බුදයක. බ්‍රසීලයේ රෝහල් මලසිරුඩු වලින් ගොඩ ගැසේ. කොවිඩ් සීමා නොතකූ ලන්ඩන් යෞවනයන් පොලිසිය සමග ගැටේ. දෙරණ ලිටල් ස්ටාර් සීසන් 10 අවසන් මහතරගයට සියල්ල සූදානම්. Derana Prime Time with Dilka Saman Mali and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. හෙරොයින් මද්‍රව්‍ය ජාවාරමේ නිරතවීම මත අත්අඩංගුවට ගත් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සතුව තිබී රුපියල් ලක්ෂ 311කට ආසන්න මුදලක් මේ වන විට සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. මද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සිව් දෙනෙකු සහ තවත් පුද්ගලයෙකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා. The big story. මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පැවැත්වීම සහ මද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකු සහ තවත් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා. ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවේ සිටින නිලධාරීන් මද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සහ බෙදා හැරීමේ කටයුතු සඳහා ජාවාරම්කරුවන්ට සහාය දී ඇති බවයි. මේ වෙන විට රුපියල් ලක්ෂ 311කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. ඒ වගේම මේ වන විට ඉතා විශාල දේපල ප්‍රමාණයක් ඔවුන් මිලදීගෙන තිබෙන බවට සහ ඒ දේපල වලින් වාහන යතුරුපැදි ඒ වගේම කැබ් රථ ආදී වාහන විශාල ප්‍රමාණයක් ඔවුන් භාවිත කර තිබෙන බවට තොරතුරු අනාවර වෙලා තිනවා. ඒ සම්බන්ධයෙන් මේ වෙන විටත් විමර්ශනය කරනවා. ඒ වගේම පසුගිය කාලය තුළ සිදු වූ මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩි තැබීම් සහ එක් නිලධාරියෙකු ඝාතනය කිරීම සහ තවත් නිලධාරියෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොවුන් සම්බන්ධද යන්න පිළිබඳව මේ වෙන විටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ වගේම මෙම නිලධාරීන් මද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව සිටමින් ඔවුන් මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතාව පැවැත්වීම සඳහා සහාය දුන්න, අනුබල දුන්න සහ ඒ සඳහා උරදුන් වෙනත් පුද්ගලයන් සිටිනවාද වෙනත් නිලධාරීන් සිටිනවාද කියන එක සම්බන්ධයෙන් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉතා පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ අතර මැගසින් හා වැලිකඩ බන්ධනාකාරවල රැඳවියන් වෙත නීති විරෝධී කටයුතු වල යෙදීම සඳහා භාවිත කිරීමට ජංගම දුරකථන ඇතුළු උපාංග යැවීමට සැලසුම් කර තිබේදී ඊයේ සොයාගත් අතර ඒ සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළා. මේ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල යයි කියාගන්නා සංවිධාන අපරාධ කරුවන් අතර යම් සම්බන්ධතාවයක් තිබෙන බවත් මේ සම්බන්ධතාවයන් වලට බන්ධනාගාරය තුල යම් සහායක් ලබා දෙන නිලධාරීන් සිටින බවටත් මේ වෙන විට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වෙන විට විමර්ශන කරනවා. මේ අතර මීගමු බන්ධනාගාරයේ සිරමැදිරි තුලින් ජංගම දුරකථන සොයාගැනීමේ විමර්ශන අවසන් වනතුරු මීගමුව සහකාර බන්ධනාගාර අධිකාරීවරයාගේ සේවය අත්හිටුවීමට තීරණය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. The big story. ලංකා සතස කිරිපිටි මිල තවත් අඩු කළා. අගරාදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට අපහාස වන අයුරින් පසුගියදා මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කළ සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු අපේක්ෂක හරින් ප්‍රනාන්දු අද උන්වහන්සේ බැහැ දැක වැඳ ආචාර කරනු ලැබුවා. එම අවස්ථාවට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව සිටියා. අගරාදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ප්‍රහාරයෙන් පසුව කටයුතු කළ ආකාරය සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු අපේක්ෂක හරින් ප්‍රනාන්දු පසුගියදා මෙලෙස විවේචනයට ලක් කළා. කතෝලික ඡන්දවලට ගැහුව පාස්කු ප්‍රශ්නෙන් මොකද අපේ
අද රදගුරු නේ අද රදගුරු හිමි පහනන් ගාවට ගියා. එයා දුන්නා මරු දේශපාලනය. මම මේවා කවදාවත් කිව්වේ නැහැ මොකද මටත් කතෝලික සම්භාවයක් තියෙනවා. හැබැයි ඔය අද රදගුරු තනිකර දේශපාලනය කිරීම ගැන මට හිරිකිතයක් තියෙනවා. මෙම ප්‍රකාශය සිදු කිරීමෙන් දින දෙකකට පසුව යළිත් වරක් හරින් ප්‍රනාන්දු කියා සිටියේ තමන් එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයදින්නේ නැති බවයි. කාඩිනල් මැල්කම් රංජිත් හිම්පානන්ට මම මේ අවස්ථාවේදී සමාව භාජනය කරනවා අග රදගුරු එක අද රදගුරු කියලා කිව්වයි කියන එකට එච්චරයි මගේ අතින් වෙච්ච වරද. හැබැයි වැරදි දේ වැරදි ලෙසත් හරි දේ ලෙසත් දකින්න අපිට අපේ දෙමව්පියෝ ගන්නලා දෙනවා. ඒ නිසා මට ගැහුවයි කියලා මගේ කට වහන්න හම්බ වෙන්නේ නැහැ. කෙසේ වෙතත් අද දහවල් හරින් ප්‍රනාන්දු සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාර්දිනල් රංජිත් හිමිපාණන් බැහැදක වැඳ ආචාර කළේ මෙලෙසින්. අද දින මමත් හරින් ප්‍රනාන්දු ඇමතිතුමත් අතිඋත්තරීතර කාර්දිනල්තුමා හමු වෙලා තාමත්ම සුහදව සාකච්ඡා කරලා විශේෂයෙන්ම පහුගිය දිනවල තිබුණු විවිධ මතිමතාන්තර ව්‍යාකූලත්වය පිළිබඳව සාකච්ඡා කරලා මම හිතන්නේ අපි අදහස් හුවමාරු කරගෙන අපි හැමෝම නිවැරදි තැනකට අද ඇවිල්ලා තියෙනවා. COVID-19 වසංගතය පහව යනතෙක් වෛරසය පාලනය සඳහා ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව ජනතාව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදිතින් 19 දෙනෙකු අද මෙරටින් හඳුනාගත් අතර ඔවුන් සියලු දෙනා බංග්ලාදේශයේ සිට ඊයේ මෙරටට පැමිණි පුද්ගලයින්. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 244 දෙනෙකු ඊයේ දිවයිනට පැමිණියා. ඔවුන් සියලු දෙනා කටුනායක ගොන්තොටුපළ පරිසරයේදී PCR පරීක්ෂණයට ලක් කෙරුණා. එම පරීක්ෂණ වාර්තා අද නිකුත් කරනු අතර එහිදී බංග්ලාදේශයේ සිට පැමිණි මෙම පිරිස අතරින් COVID-19 ආසාදිතයින් 19 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත COVID-19 ආසාදිතයින් ගණන 2033 දක්වා ඉහළ ගියා. මෙරට සමස්ත ආසාදිතයින් අතරින් විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් ආසාදිතයින් ගණන 773 දක්වා ඉහළ ගියා. අප්‍රේල් 30 වෙනිදාන් පස්සේ ආසාදිතයන් හමු නොවුනත් සමාජය තුළ විදේශ රටවල ශ්‍රී ලාංකිකයන් ගෙන්නාගනු ලැබුවා. ඒ නායවලුන් අතරින් කොවිඩ් ආසාදිතයන් විටින් විට අපිට හමු වෙනවා. ඉතින් ඒකෙ හින්දා තවදුරටත් ශ්‍රී ලාංකිකයන් කියපු සෞඛ්‍ය දේවල් පිළිපදිමින් කටයුතු කිරීම ඉතාමත් වැදගත්. සමාජ දුරස්ථභාවය, ශ්වසන ආචාරශීලීභාවය, අපේ අත් නිතර පිරිසිදුව තබා ගැනීම කියන දේ ඒ සියලු දෙනා ඉතා උනන්දුවෙන් කටයුතු කළ යුතුයි. ප්‍රසිද්ධ ස්ථානවල මුඛාවරණ පැනඳගෙන නැතුව මහජනතාවට සෞඛ්‍ය අවදානමක් ඇති වෙන ආකාරයට කටයුතු කරන පුද්ගලයන්ට නිරෝධායන රීති පිළිබඳ අවබෝධයක් ලබා දීමටත් ඒ පිළිබඳව අවවාද කිරීමටත් උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ප්‍රසිද්ධ ස්ථානවලදී අපි අපේක්ෂා කරනවා මුඛාවරණ තවදුරටත් පැනගෙන සිටී කියලා. ලෝපුරා COVID-19 ආසාදිත පිරිස ලක්ෂ 100 ආසන්නයට පැමිණ තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 4,97,000කට අධිකයි. ලොවපුරා ලක්ෂ 99කට අධික පිරිසක් වෛරසයට ගොදුරු වී ඇති අතර මියගිය සමස්ත සංඛ්‍යාව 4,97,000කට අධිකයි. ඇමරිකාව තුළ මෙතෙක් දිනකට වාර්තා වූ වැඩිම COVID-19 රෝගීන් ගණන ඊයේ වාර්තා වූ අතර එය 47,341ක්. එමෙන්ම එරට COVID මරණ 1,27,000 ඉක්මවා තිබෙනවා. එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ නව COVID රැල්ල සමග නිවසේ රැඳී සිටීමට අකමැති ඇමරිකාවේ තරුණයින්ට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි. තම ජාතියද බරපතල ගැටලුවකට මුහුණ දෙමින් සිටින බව ඇමරිකාවේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රධානී ඇන්තනි ෆෞචි පවසනවා. බ්‍රසීලයෙන් ඊයේත් ලොව වැඩිම මරණ ගණන වාර්තා වුණා. එය 1055ක්. මේ කොවිඩ් ආසාදිතයින් ප්‍රතිකාර ලබමින් සිටියදීම එරට රෝහල් තුළ මලසිරුරු ගොඩ ගැසී තිබෙන ආකාරයයි. අසල්වැසි ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ කොවිඩ් මරණ 381ක් වාර්තා වූයේ සමස්ත මරණ සංඛ්‍යාව 15700 දක්වා ඉහළ නංවමින්. එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා ගියා. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය පාලනයට බ්‍රිතාන්‍ය පැනවූ සීමා නොතකමින් ලන්ඩන් නුවර පැවති වීදි සාදයකට පොලිසිය මැදිහත්වීමත් සමග ගැටුමක් හටගත්තා. විදේශ මාධ්‍ය වාර්තා කළේ සිද්ධියෙන් පොලිස් නිලධාරීන් 22 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. ලෝකයේ දියුණු රටවල සෞඛ්‍ය පද්ධතීන් පවා COVID-19 වසංගතය හමුවේ බිඳ වැටෙද්දී අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි විශ්වාසය තහවුරු වුණා.
මේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය ගැන විශ්වාසය තිබූ තරුණයෙකුගේ සංවේදී කතාවක්. COVID-19 වසංගතය ලොවපුරා සීග්‍රයෙන් පැතිරයද්දී ඉතාලියේ සියලු නගරත් වසංගතයේ ගොදුරු බවට පත් වුණා. ඉන් වැඩිම ජීවිත අවධානමක් තිබුණේ වැඩිහිටි වයස්ගත පුද්ගලීන්ටයි. කොවිඩ් ආසාධිතව මොහොතින් මොහොත මිනිසුන් ජීවිතය හැරයන අයුරු සියසින් දුටු මිලානෝ නුවර ජීවත් වූ අශාන් සිය මිත්තනියගේ ජීවිතය රැක ගැනීමට මව්බිමට පැමිණීමට තීරණය කළා. අපි කවුරුත් හිතන්නේ නැති විදිහට අර චීනේ කොටු වුණ විදිහටම ඉතාලියෙත් හිතන්නේ නැති විදිහට වේගෙන් ලෙඩේ පැතිරෙනවා. ඒත් එක්කම එහෙ ගොඩක් වයසක කට්ටිය මේ ලෙඩේට ගොදුරු වෙනවා කියලා මුල් කාලේ කිව්වා. අපි මාස්ක් එකක් දැම්මත් අපි දිහා වැරදි විදිහට බලන්නේ අපි ඇත්තටම බය වුණා. එතනදී ඒගොල්ලෝන්ගේ කිසිම පරිස්සමක් නැතිකම දැකලා. ඒත් එක්කම අපි ආච්චිව මෙහෙට ගේන්න කියලා තීරණය කරලා මම ඒත් එක්කම තමයි මෙහෙට එක්කන් ආවේ ලංකාවට. ඒ අනුව මාර්තු 12 වනදා අශාන් සිය මිත්තනිය සමග ශ්‍රී ලංකාවට පැමිණියා. ඉතාලියේ ඉඳලා මව්බිමට එද්දී ඔබට COVID-19 ආසාදනය වෙලා තියෙනවා කියලා දැනගෙන හිටියේ නැහැ. මම ලංකාවට එනවා එද්දි ඩුබායි වලින් බලද්දිත් මට කිසිම ආබාධයක් තිබෙන්නේ නැහැ. අනතුරුව කටුනායක ගුවන්තොටුපළට පැමිණි අශාන් සහ මිත්තනිය යොමු කෙරුණේ පූනානී නිරෝධායන මධ්‍යස්ථානයට. ජීවිතේ කවදාවත් නිරෝධායන මධ්‍යස්ථානයක අත්දැකීමක් නොතිබුණු අශාන්ට ජීවිතේ පළවෙනි වතාවට මේ මධ්‍යස්ථානයේ අත්දැකීම විඳගන්න අවස්ථාවක් ලැබුණා. ත්‍රිවිධ හමුදාවම එකතු වෙලා අපිට ලොකු ආරක්ෂාවක් දීලා පූනානි නිරෝධායන මධ්‍යස්ථානට යොමු කරා. අපිට රස්නේ කිව්වහම අපිට ෆෑන් එකක් දෙනවා ඉල්ලද්දි කොත්තමල්ලිද අපිට ලංකාවේ තියෙන සිංහල ඖෂධ ඒ දේවල් ඉතින් ඒගොල්ලෝ තහවුරු කරගත්ත මට කොරෝනා වෛරසය තිබ්බා කියලා. ඉතින් පස්සේ එතනින් ඒගොල්ලෝ බොහොම ඉක්මනින්ම ආවා IDH බෝන රෝග විද්‍යාතනයට යොමු කරා. දවස් 43කට ආසන්න කාලයක් IDH රෝහලේ ප්‍රතිකාර ලැබපු ඔබගේ ජීවිතය රැකගන්න සෞඛ්‍ය අංශ විශාල කැපකිරීමක් කළා. අපේ මානසික මට්ටම හදන්න අපි ඇතුළත් වුණ දිනේ ඉඳලා ඒගොල්ලෝ ලොකු වෙහසක් ගත්තා. අපි අපේ කන්න කියලා සාම්පල් නිතරම කිසිම බයකින් තොරව ඒගොල්ලෝ කරන්න ඕන හැමදේම කරා. ඒගොල්ලෝ ඇඳුමක් ඇඳගෙන සම්පූර්ණ වැහෙන්න හරියට හුස්ම ගන්න බෑ. ඒගොල්ලෝ ඇඳුම් ගලවද්දී ඒගොල්ලෝ දාඩිය වලින් වැහිලා ජීවිතයත් මරණයත් අතර මම ලොකු සටනක හිටියේ. ඉතින් ඒ වගේ වෙලාවක මට ඇත්තටම දැක්කාම අපේ ඉන්න සෞඛ්‍ය නිලධාරීන් ඒගොල්ලෝ වැඩ කරපු විදිහ ඇත්තටම මට මගේ ජීවිතේ කලකිරෙනවා වෙලාවකට ඒගොල්ලෝ මේ වගේ කැපකිරීමක් කරන්නේ අපි නිසා නේද කියලා. අර සුව විරුවෝ කියනවා ඒකේ ඇත්තම තේරුමක් තියෙන අපේ ලංකාවේ ඉන්න මේගොල්ලෝ අපේ නිලධාරීන්ගේ. මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවන මොහොතෙත් අශාන් හිටියේ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින්. නමුත් රෝහල් කාර්ය මණ්ඩලයෙන් අශාන් ඇතුළු පිරිසට අවුරුද්ද සතුට රැගෙන ආවා. සෞඛ්‍ය අංශ ඉතා දියුණු ඉතාලිය වගේ රටක වසර ගණනාවක් හැදී වැඩුණු ඔබ COVID-19 සඳහා ප්‍රතිකාර ලබා ගන්න එන්නේ එතරම්ම සෞඛ්‍ය අංශ දියුණු නැති අපේ වගේ පුංචි රටක. අපේ සෞඛ්‍ය නිලධාරීන් අපේ හමුදාව ආරක්ෂක අංශ ගැන අපි වෙනුවෙන් කරපු කැපකිරීම පාලනය ගැන මට කියන්න වචන නැහැ. මොකද වෙන කිසිම රටකට නැති හොඳ සිස්ටම් එකක් අපේ ලංකාවේ තිබ්බ නිසාද අපි හැමෝම ආරක්ෂා වෙලා ඉන්නවා කියන දේ මට දැනෙනවා. COVID-19 නිසා ඇතිවුණු සිතුවිලි ආයමත් ඉතාලියට යන්නට අශේන්ට ඉඩක් දීලා නැහැ. මගේ ජීවිතයේ අත්දැකීමෙන් මම දැක්කා මේ අනිත්‍ය ජීවිතේ මට මොනවාද මේ හම්බ කරන සල්ලි වලින් වැඩක් තියනවද කියලා. මට අපේ රටේ හමුදාව දිහා දැක්කහම සෞඛ්‍ය නිලධාරීන් ඒගොල්ලෝගේ ජීවිත ගැනවත් හිතන්නේ නැතුව අපි වෙනුවෙන් ගොඩාක් ලොකු කැපකිරීමක් කරා. මට ආයෙත් ඉතාලියට යන්න කියලා නැත්තම් තවත් දෙයක් මුදල් හොයන්න කියලා මේ ජීවිතේ ලොකු ආසාවක් නෑ. ඇත්තටම මම තවත් ධර්මයේ පැත්තටම යොමු වුණ දේ තමයි මේ දෙයින් උනේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්බන්ධ කිසිදු අපේක්ෂකයෙකුට මනාප ලබා නොදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලා සිටියා. ඔහු මෙන්ම තවත් අපේක්ෂකින් රැසක් දේශපාලන වේදිකාවල අදහස් පළ කළා. දැන් සමගි ජන බලවේගයේ අපි කටයුතු කරන්නට අදහස් කරන්නේ leading from the front. නායකයා දෙනවා ඉදිරියේ ඉඳගෙන ආදර්ශය. එතකොට මම උදේ පාන්දර 4ට නැගිට්ටොත් අනුගාමිකයින්ටත් ඒක කරන්න සිද්ධ වෙනවා.
පස්වෙනිද ජයග්‍රහණයෙන් පසුව රෑ 12ට ඇවිල්ලා සොයිසපුර පිරිසිදු භාවය එදා ප්‍රේමදාස සමයේ වගේ විපරම් කරලා බලන අවස්ථා තමුන්නාසලට අහන්නට ලැබේ. උදේ පාන්දර 3-4ට ඇවිල්ලා තවත් ප්‍රදේශවල හරියාකාරව රාජකාරී සිදු වෙනවද නැද්ද කියන එක ඉදිරියට දැනේ. දැන් කට වහගෙන හිටියොත් ක්‍රියාකාරී දෙයට තා කතා කරන්න නැති වෙලාම යනවා. අද සජිත් ප්‍රේමදාසගේ කල්ලි අනිල් වික්‍රමගේ කල්ලිය මැණික් පුටුවට යුද්ධ කරපු චෝලෝදර සහ මහාදර වගේ සටන වගේ වෙලා තියෙනවා. අවුරුදු 10ක් විපක්ෂයේ ඉඳලා අපි ආණ්ඩුවක් ගත්ත 2015. මොකද්ද උනේ? මාස 3ක් යනකොට බැඳුම් කරේ දාගෙන මෛත්‍රීපාලත් එක්ක රණ්ඩු වුණා. මාස 3ක් යනකොට කැබිනට් එකේ බලි. ඉතින් අපි ආණ්ඩුව වරන් දෙනවා. මේගොල්ලෝ තියාගෙන නැත්නම් අපි බලිද? තමුන්නාසලා බලිද? ආයිත් අපි රනිල් වික්‍රමසිංහත් එක්ක ආණ්ඩුව හදන්න අපි සූදානම් නැහැ. උඩරට මොකද්ද උරුම ඇමති නේද කිරියල්ල මහත්තයා. උඩරට උරුමේ නේ උඩරට කරුමේ. දුවයි තාත්තයි එක්කවල මොනවද කරේ? තිබ්බ සියල්ල වික්කා. යහපාලනය වෙනුවට මොකද්ද දියාරු කොන්දපණ නැති පාලනයක් ගෙනල්ලා ආර්ථික ආරක්ෂාව ඕන නිසාය කියලා ගෝඨාභය මහත්තයර දුන්නා. ඇල්ලුව දෙක පාස්කු බෝම්බකාරයෙක්වත්. ඒකත් අල්ලලත් නැහැ අල්ලන්නෙත් නැහැ ලියලා තියාගන්න. කන කපනවා. බටහිරට ගැති වෙන්නේ නැති පිටරට වලට ගැති වෙන්නේ නැති හොඳ සූක්ෂම සැලසුමක් තියෙන දේශ හිතයිෂී ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න පුළුවන් එකම එක්කෙනාට වෙන කවුරුත් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂට පමණයි. එතුමාට සහාය දෙන්න රටට ආදරය කරන දේශ ප්‍රේමී නායකයෝ අපිට ඉන්න ඕනේ. කලින් ආණ්ඩුවේ ජනාධිපති රට විනාශ කරපු ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල මහත්තයන් ඒ රට විනාශ කරපු ආණ්ඩුවේ භාගයකට වගේ කියන්න ඕනේ ජනාධිපතිවරයා මෛත්‍රීපාල මහත්තයා දැන් කොහෙද ඉන්නේ? එතුමා ඡන්ද ඉල්ලනවා පොළොන්නරුවේ. එතුමාත් දිනුවොත් එහෙනම් ඇමරිකාවක් ගන්න වෙයි නේද? ඔයගොල්ලෝ ඡන්ද දෙනවා අලුත් පාර්ලිමේන්තුවක් හදන්න. එන්නේ පරණ පාර්ලිමේන්තුව ආයෙත් අවුරුදු 5ක් බැඳමන හිටහල්ලා ගොනේ. වීමංකොල්ල කාරයෝ සල්ලි බෙදයි. ගල්වැලි ටික මංකොල්ල කාපු අය සල්ලි බෙදයි. දින දේ ගන්නේ ඔබේ සල්ලි. හැබැයි 2015 ජනවාරි 8 වෙනිදා ඉඳලා එහෙම පයින්නේ නැතුව මහින්ද මහත්තයා හිටගත් අයට මනාප ලකුණු කරන්නයි කියන ඉල්ලීම අපි මේ වෙලාවේදී සිහිපත් කරනවා. එක්සත් ජාතික පාක්ෂිකයාට ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයාට පේනවා රටේ නායකයා රාජතාන්ත්‍රිකයෙක් හැමදෙස්සම ටීවී එකේ පේන්නේ ඉන්නවද? නෑ. කෑම එකවත් ජනතාවගේ බදු මුදලින් කන්නේ නෑ. වාහන 3යි. තමයි යනකොට පාරේ වාහන නවත්තන්නේ නෑ. ට්‍රැෆික් ලයිට් එක පත් වුණොත් වාහන ටික නවතිනවා. ඒක නීතියට අභිබර යන්නේ නෑ. දැන් ඕනේ යන්නේ ආදර්ශය අනුව යන්න පුළුවන් මිනිස්සු ඕනේ. කවුරු හරි අභියෝග කරනවා නම් අභියෝගයට අභියෝගේ දීලා අපි වැඩ කිරීමට සූදානම් වෙනවා. මෛත්‍රීපාල කියන්නේ සත පහකට විශ්වාස කරන්න බැරි විදිහක්. අපි සන්දානයක් කරලා ගැහුවට සන්දානයේ කිසිම තැනක කියලා නැහැ. ඒගොල්ලන්ට ඇමතිකම් දෙන්නම් ඒගොල්ලන්ට තනතුරු දෙනවයි කියලා. මේ මැතිවරණයේදී 150ක් අපි മന്ത്രിවරු ගන්නකොට මතක තියාගන්න මෛත්‍රීපාල මහත්තයාගේ නියෝජිතව 10 දෙනෙක් පත් වුණොත් මොකද වෙන්නේ? 3න් 2 බලය ගන්න අපිට සිද්ධ වෙනවා එයාගේ පස්සේ යන්න. එහෙමනම් මොකද්ද කරන්න ඕනේ? මෛත්‍රීට ගෑවිච්ච එකකට දන්ත දෙන්න එපා. කොටින්ම කියනවා නම් උච්චරයි. COVID-19 වසංගතය හමුවේ සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබා දී ඇති ණය සහන දීර්ඝ කර දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මූල්‍ය සමාගම් වලින් ඉල්ලීමක් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සහ යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතයින් අතර ඊයේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී. මේ අතර රටේ වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ වුවත් සිනමා ශේෂ්ත්‍රයේ දියුණුව සඳහා මෙවර අයවැයෙන් දිය හැකි සහන ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා පවසනවා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් සිනමා ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සිනමා ක්ෂේත්‍රයේ නිරත වූවන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එන බජට් එකට දාන්න පුළුවන් සාන ටික දාලා ඔය දෙන්න පුළුවන් සාන මොනවද කියන එක තීන්දුව කරන්න මේ අලුත් තියෙන තත්ත්වයටදී. දැන් තියෙන මේ ආර්ථික තත්ත්වයේත් එක්ක සලකලා බලලා අපිට දෙන්න පුළුවන් සාන අපි ලබා දෙන්න. වැඩි ඉන්නේ සාන ප්‍රයෝජනෙ ගන්න ඕන. ඒක සානයක් දුන්නට වැඩක් නැහැ සානය ප්‍රයෝජනයක් ගන්න නැත්නම්. යලි පිබිදෙමු ආපදාවන් ඉඩ ප්‍රස්ථාවන් ලෙස ගනිමු යන මැයින් සංවිධාන කර තිබූ ජාතික විද්වත් වෘත්තකයන්ගේ සංගම් සංවිධානයේ 33 වන වාර්ෂික සැසිවාරය අග්‍රාමාත්‍යවරයා අන්තර්ජාලය ඔස්සේ අද අමතනු ලැබුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පොදු රාමුවෙන් පරිබාහිරව අලුතින් සිතා කටයුතු කරන ලෙස බලධාරීන් වෙත දන්වා ඇති බැවින් කොරෝනා වෛරසය හමුවේ අඩපණ වී ඇති ශ්‍රී ලාංකේය ආර්ථිකය යනගොඩනැගීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් වෘත්තකයට පැවරෙනවා. MCC ගිවිසුම අනුමත කරනවාද නැද්ද යන්න පිළිබඳව ආණ්ඩුව පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද පස්වරුවේ සේදවත්ත විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.
2020 මහ මැතිවරණය වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් අද පස්වරුවේ සේදවත්ත පුරාණ විහාරස්ථානය වෙත පැමිණියා. සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා MCC ගිවිසුම ගැන මේ හැමතැනම කතා වෙනවා. ඉතින් ගුණරුවන් වාර්තාව දිහා බැලුවාම දැන් ඇමරිකාවේ තානාපති කාර්යාලය කියලා තියෙන අපි කිව්ව එක තාම ඇමරිකාවෙන් මුදල් ලැබුණ නැහැ කියලා. මුදල් ලැබුණොත් නේ වංචාව කියන මට පේන හැටියට මේ වාර්තාව නුගුණ වටිනාකමක් නැති වාර්තාවක්. ආණ්ඩුව කෙලින් කියන්න MCC ගිවිසුම අනුමත කරනවද නැද්ද කියලා. මොකද්ද ඔයගොල්ලෝ ඇමරිකන් ආණ්ඩුවට මෙතෙක් වෙනකොට කියලා තියෙන පිළිතුර එච්චර අපිට කියන්න ඕනේ. ඒකට ඊට පස්සේ මම කියන්නම්. මාංචු සහිතව පැනයාම නැවතත් අද දෙරණ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී බන්ධනාගාර නිලධාරීන් යටතේ සිටි සැකකරුවෙකු ඔවුන්ගෙන් බිදී පලාගේ දර්ශන CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබූ අතර පසුව ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. ධාවනයේදී ඇති වූ සිද්ධියක් මුල් කොට ගනිමින් කොළඹ සිට මාතර බලා ධාවනය වූ බස් රථයකට ඊයේ රාත්‍රියේ අම්බලන්ගොඩ පොලිස් වසමට අයත් උස්පුදුලාව ප්‍රදේශයේදී පිරිසක් පහර දී තිබෙනවා. 10 දෙනෙකුගෙන් පමණ සමන්විත පහර දුන් කණ්ඩායමේ කිහිප දෙනෙකු තිරෝධ රථයකින් බස් රථයේ පසුපස එන දර්ශන එහි සිටි මගියෙකු අද දෙරණට ලබා දුන්නා. මීටපත් මගින්ගේ ඉල්ලීම මත රියදුරු නොනවත්වා බස් රථය ධාවනය කොට හික්කඩුව පොලිසියට ඇතුළත් කළත් එහිදී පැමිණිල්ල බාරගෙන නැහැ. අම්බලන්ගොඩ පොලිසියට සිද්ධිය පැමිණිලි කිරීමට ගිය රියදුරු සහ කොන්දොස්තර අත්අඩංගුවටගෙන තිබුණේ පහර දුන් පුද්ගලයෙකු බස් රථයේ ගැටී රෝහල්ගත වී ඇති බවට පවසමින්. අම්බලන්ගොඩ පොලිස් වසමට අයත් උස්මුදුලාව ප්‍රදේශයේදීම පසුගිය දිනක මාතර බලා ධාවනය වූ බස් රථයක්ද නවත්වා එහි සිටි කොන්දොස්තරට කණ්ඩායමක් දැඩිව පහර දී තිබුණේ මෙවැනිම ගැටලුවක් මුල් කරගනිමින්. සිය රාජකාරී අතරතුර කංසා බෙදා හැරි පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ දකුණු ඇල තැපැල් කාර්යාලයේ ලියුම් බෙදන්නෙකු අද පොළොන්නරුව දූෂණ මර්දන ඒකකයේ විසින් අත්අඩංගුවට ගත්තා. ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ වාර්තාගත දසවන රියැලිටි තරග චමත්කාරය දෙරණ ලිටල් ස්ටාර් සීසන් 10 අවසන් මහා තරගය පැවැත්වීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර අවසන්. අද රාත්‍රියේ 7:30 සිට ටීවී දෙරණ ඔස්සේ මෙම වැඩසටහන සජීවීව නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට හිමි වනවා. ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කරගත් අද දෙරණ වෙනුවෙන් හසිත විජේවර්ධන. ශ්‍රී ලාංකීය ළමා පරපුරේ මහා කලෙලි මංගල්‍ය දෙරණ ලිටල් ස්ටාර් සීසන් 10 අවසන් මහා තරගය තවත් සුළු වේලාවකින් ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු මේ වෙනකොටත් අවසන් වෙලා තියෙනවා. ඉතින් අද දවස විශේෂයෙන්ම සුවිශේෂී දවසක් බවට පත් වෙනවා. මොකද හේතුව ලංකා ඉතිහාසයේ ළමා පරපුරේ දීර්ඝතම රියැලිටි වැඩසටහනේ අවසන් මහා තරගය බවට පත් වෙනවා මේ ලිටල් ස්ටාර් අවසන් මහා තරගය. ඉතින් අපි ආරාධනා කරනවා රාත්‍රී 7:30 ඉඳන් රැඳෙන්න මේ දෙවන්ත ප්‍රාසංගික අත්දැකීම විඳ ගන්න. නැවතත් සම්බන්ධතාවයේ ප්‍රවෘත්ති මැදිරියට. 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය පාවා දුන් බවට හිටපු ක්‍රීඩාමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් එවක තේරීම් කමිටු සභාපති අරවින්දද සිල්වා මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා බව ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශන විශේෂ පොලිස් ඒකකය පවසනවා. මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී රොනි ෆ්ලැනගන් මහතා තමාට දුරකථන ඇමතුමක් දුන් බවයි. මට ඊයේ රාත්‍රී කතා කරා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ ඇන්ටි කරප්ෂන් යුනිට් එකේ ප්‍රධානිය එතුමා මට දුරකථනයෙන් කතා කරලා තොරතුරු මගෙන් ඇහුවා. එතුමා මට ඊයේ ඊමේල් පණිවිඩයක් කියලා තිබුණා. මම අද එතුමාට උත්තරයක් යවනවා. ඒ සියලු තොරතුරු සඳහන් කරලා පරීක්ෂණ තියන්න. ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශන විශේෂ පොලිස් ඒකකයේ නිලධාරීන් ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ පරීක්ෂණවලට අදාළ ලිපිගනු කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලබාගෙන තිබෙනවා. ඒ 2011 ලෝක කුසලාන ක්‍රිකට් සංචිතය නිලධාරීන් සහ අවසන් මහා තරගයට කැඳ වූ ක්‍රීඩකයන් සම්බන්ධ තොරතුරුයි. එමෙන්ම 2011 ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින්දද සිල්වා මහතාගෙන් එළඹෙන සතියේ කරුණු විමසීමට නියමිත බව ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශන විශේෂ පොලිස් ඒකකයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ප්‍රනන්දු මහතා අප කළ විමසීමකදී සඳහන් කළා.
මේ අතර අද දෙරණ 24 නාලිකාවේ විකාශය වන ස්ට්‍රේට් ඩ්‍රයිව් වැඩසටහනට එක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති රවින් වික්‍රමරත්න මහතාද පවතින තත්ත්වය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ඔබ හිතන්නේ නැද්ද ක්‍රිකට් පාලක මණ්ඩලයක් මේක ගැන පරීක්ෂණයක් ස්වාධීන පරීක්ෂණයක් කළ යුතුයි කියලා? අපේ බලධාරියා ක්‍රීඩා අමාත්‍යවරයා. ක්‍රීඩා අමාත්‍යවරයා පරීක්ෂණයක් පවත්වලා තියෙන්නේ. එතුමා ඉල්ලන සෑම දෙයක්ම අපි ලබා දෙන්න බැඳී හිටිනවා. ICC එකෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක මේ ගැන සාකච්ඡා කරනවා. නෑ ICC එකෙන් මම හිතන්නේ හැමතුමාත් එක්ක සාකච්ඡා කරනවා. හැමතුමාත් එක්ක සහභාගී වෙලා අපි දන්නවා ICC එකෙන් කතා කරා මේක ගිය ගාම කතා කරලා උන්ට හැමතුමාත් එක්ක සම්බන්ධ වෙන්න අවශ්‍යතාවයක් තිබුණා. ඉතින් අවශ්‍ය කරුණු කාරණා ගනි අපි අපේ අවශ්‍ය සහයෝගය දෙනවා මේක විසඳලා අපේ නම ක්ලියර් කරගන්න. එස්මගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත් වෙනවා. මීළඟට එක්වන්න දෙරණ ලිටල් ස්ටාර් අවසන් මහා තරගය සමගින්